ආයුබෝවන් ළමයි. අපි කතා කරමින් ඉන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ මුදල් සහ මූල්‍ය ආයතන කියන පාඩම. ඒකෙදි මුදල් සහ විද්‍යුත් මුදල් කියන කොටස් දෙක මේ පාඩමේදී අපි මේ වෙද්දී සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. අද අපි පටන් ගන්න යන්නේ මේ පාඩමේ ඊළඟ කොටස මූල්‍ය ආයතන කියන කොටස. මේ මූල්‍ය ආයතන කියන එකේදී මේ මූල්‍ය ආයතන වර්ග කරලා තියෙනවා 11 වෙනි පිටුවේ ප්‍රධාන වශයෙන්ම අංශ කිහිපයකට. පළවෙනි එක තමයි බැංකු අංශය. බැංකු. බැංකු කිව්වහම ප්‍රධාන වශයෙන්ම බැංකු වර්ග තුනක්. මහ බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ඊට පස්සේ වාණිජ බැංකු කියලා බැංකු జాතියක් තියෙනවා. බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා බැංකු වර්ගයක් තියෙනවා. ඒතකොට බැංකු ಜಾති තුනයි. ඊළඟට තැන්පතු බාර ගන්න පුළුවන් අනෙක් ආයතන. තැන්පතු බාර ගන්න අනෙකුත් ආයතන. අනෙකුත් ආයතන. ඒ කියන්නේ වදන්න බැංකු වලට පුළුවන් මිනිස්සුන්ගේ මුදල් බාර ගන්න. ඒ මුදල් බාර ගන්න බැංකු හැර තියෙන අනෙකුත් ආයතන. එකක් බලපත්‍රලාභී මුදල් සමාගම්. ඔය මූල්‍ය සමාගම් කියන්නේ ඕකටම තමයි ෆයිනෑන්ස් කම්පනීස් කියලා කියන්නේ. ඊළඟට සමූපකාරාංශයේ තියෙනවා බැංකු ව්‍යුහයක් සමූපකාර ග්‍රාමීය බැංකු. ග්‍රාමීය බැංකු. ග්‍රාමීය බැංකු. ඊළඟට මේ සනස කියන එක සකසුරුවම් හා ණය දෙන සමිති සනස. ඔන්න ඔය ආයතන වලට තමයි මහ ජනතාවගේ තැන්පතු බාර ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ප්‍රායෝගික ජීවිතේ වැදගත් වෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාගේ තැන්පතු එකතු කරනවා නම් ඔයා ගාව තියෙන මුදල් තැන්පතු විදිහට ඒගොල්ලන්ගේ ආයතනයකට එකතු කරනවා නම් බලන්න ඕනේ මේ ආයතනය දැන් මහ බැංකුවත් එක්ක සාමාන්‍ය මිනිස්සු ගනුදෙනු කරන්නේ නැහැනේ. එක්කෝ වාණිජ්‍ය හෝ විශේෂිත බැංකුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මූල්‍ය සමාගමක් නැත්නම් මුදල් සමාගමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ග්‍රාමීය බැංකුවක් හරි සනස හරි වෙන්න ඕනේ. ඔන්න ඔය ආයතන වලට තමයි පුළුවන් මිනිස්සුන්ගේ තැන්පතු බාර ගන්න. ඊළඟට තුන්වෙනි කට්ටිය විශේෂිත මූල්‍ය ආයතන. විශේෂිත මූල්‍ය ආයතන. මේගොල්ලන්ට මිනිස්සුන්ගේ තැන්පතු බාර ගන්න බෑ. යම් කිසි නිශ්චිත කාර්යයක් කරන්න පුළුවන්. එකක් කල්බදු සමාගම්. ලීසින් කම්පනීස් කියලා කියන්නේ. කල්බදු සමාගම්. දැන් ලීසින් දෙන හැම සමාගමක්ම ලීසින් සමාගමක් වෙන්නේ නැහැ. හේතුව වාණිජ බැංකු වලට, විශේෂිත බැංකු වලට, ඒ වගේම මුදල් සමාගම් වලටත් පුළුවන් මේ කල්බදු පහසුකම් ලබා දෙන්න. පැහැදිලිද? හැබැයි කල්බදු සමාගමකට තැන්පතු එකතු කරන්න බෑ. මොකද එයා තැන්පතු බාර ගන්න ආයතනයක් නොවන නිසා. ඊළඟට දෙවෙනි කට්ටිය ප්‍රාථමික අලෙවිකරුවෝ. ප්‍රාථමික අලෙවිකරුවන්. ප්‍රයිමරි ඩීලර්ස්. ඒ කියන්නේ ඔය රජයේ සුරකුම්පත්, ඒ කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර සහ බිල්පත් නිකුත් කරනකොට ඒවා පළවෙනි වතාවටම ගන්න පුළුවන් අයට කියනවා ප්‍රාථමික අලෙවිකරුවෝ කියලා. මේ හැම ආයතනයක් ගැනම අපි දීර්ඝ වශයෙන් කතා කරනවා. මම දැනට මේ නම් කරගෙන යනවා විතරයි. එතකොට මේ වාණිජ බැංකු කියන අයටත් ප්‍රාථමික අලෙවිකරුවෙක් විදිහට කටයුතු කරන්න නිල බලයෙන් අවසරය හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ වාණිජ බැංකු ඔක්කොම ප්‍රාථමික වෙළෙන්දෙකුත් වෙනවා. ඊට අමතරව තව තියෙනවා වාණිජ බැංකු නොවන නමුත් ප්‍රාථමික වෙළෙන්දෙක් ප්‍රයිමරි ඩීලර්ෂිප් එකක් තියෙන ප්‍රාථමික වෙළෙන්දෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් අය. ඔයගලන්ට මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් ආවා මහ බැංකු බැඳුම් කර වංචාව කියලා සිද්ධියක්. ඒකෙදි කතා වුණා
වැඩි වශයෙන්ම සමාගමක් perpetual treasuries කියලා. ඒ perpetual treasuries කියන්නේ ප්‍රාථමික අලෙවිකරුවෙක්. ඊළඟට කොටස් තැරවුකරුවන්. කොටස් තැරවුකරුවන්. අදන සමාගම් වල කොටස් සමාගම් කොටස් විකිනින වෙළඳපොළ කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් වල ඔයා සමාගමක කොටස් වල ආයෝජනය කරනවා නම් ඔයා ඒ ආයෝජනය කරන්න ඕනේ කොටස් තැරවුකරුවෙක් හරහා. ඔයාට බෑ කෙලින්ම ගිහිල්ලා සමාගමක කොටසක් ගන්න. එතකොට ඒගොල්ලෝ කරන්නේ කොටස් වෙළඳපොලේ ආයෝජක සහ සමාගම් එකිනෙක සම්බන්ධ කිරීම. ඊළඟට ඒකක භාර කළමනාකරන සමාගම්. ඒකක භාර කළමනාකරන. ඒ කියන්නේ ඔයාට කොටස් වෙළඳපොලේ එහෙම නැත්නම් රජයේ සුරැකුම්පත් වල ආයෝජනය කරන්න අවශ්‍ය දැනුම නැත්නම් මොකද ඔය දෙකේම අපි ආයෝජනය කරන්නේ ප්‍රතිලාභයක් බලාගෙනනේ. ඒත් දැන් සමාගමක ආයෝජනය කරනවා නම් එහෙම ආයෝජනය කරන ආයෝජකයා බලාපොරොත්තු වෙනවා අපි සමාගමේ කොටස් ගත්තාම මේ සමාගමේ කොටසක මිල වැඩි වෙයි කියලා. එහෙම වුණොත් අපිට ලාභයක් තියෙනවා. ඒතකොට කොටස් මිල වැඩි වෙන්නේ අනාගතයේ මොන සමාගම්ද කොටස් මිල අඩු වෙන්නේ අනාගතයේ මොන සමාගම්ද කියන එක දැනගන්න කොටස් වෙළඳපොළ ගැන හොඳ අධ්‍යයනයක් තියෙන්න ඕනේ. දැන් ආයෝජකෙක් ඉන්න පුළුවන් එයාට මුදල් තියෙනවා ආයෝජනය කරන්න. හැබැයි කොටස් වෙළඳපොළේ හැසිරීම ගැන එයා හරියට දන්නේ නැහැ. ඒතර වැරදි කොටස් වල ආයෝජනය කළොත් එයාගේ මුදල් නැති වෙන්න පුළුවන්. ඒකට උත්තරයක් විදිහට තමයි මේ ඒකක භාර යුනිට් ට්‍රස්ට් කියන එක ගොඩනගලා තියෙන්නේ. ඒතර මේකෙදි කරන්නේ ආයෝජනය ගැන දන්න ආයෝජන උපදේශකයෝ ආයෝජන උපදේශකයන්ගේ සමන්විත අරමුදලක් ගොඩනගලා තිනවා. ඒකට කියනවා ඒකක භාරය කියලා. අපිට පුළුවන් කොටස් වෙළඳපොලේ හරි රජයේ සුරැකුම්පත් හරි මුදල් ආයෝජනය කරන්න මේ ඒකක භාරය හරහා. එතකොට ඒකක භාර කළමනාකරන සමාගම තමයි අපි ආයෝජනය කරන මුදල් ටික එක එක වෙළඳපොලේ ආයෝජනය කරන්නේ. ඒතොර එයාට ආයෝජනය ගැන හොඳ දැනුමක් තියෙන නිසා අපි ආයෝජනය කරන එකේ අවදානම අපිට ගොඩක් විට අඩු කරගන්න පුළුවන්. ඊළඟට ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සමාගම්. ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සමාගම්. මේගොල්ලෝ ඇත්තටම කරන්නේ සමාගම් වලට අවශ්‍ය ප්‍රාග්ධනය හොයලා දෙන්න කටයුතු කරන එක. ඊළඟට තව කට්ටිය ඉන්නවා වෙළඳපොළ අතරමැදියෝ කියලා. වෙළඳපොළ අතරමැදියෝ. ඔය සාධ්‍ය කරන සමාගම් වගේ අපි මේ ටික මේ මාතෘකාවේදී කතා කරමු. ඒගොල්ලෝ විශේෂිත මූල්‍ය ආයතන තැන්පතු බාර ගන්න බෑ. ඒගොල්ලෝ යම් නිශ්චිත කාර්යයක් කරන්න තමයි හදලා තියෙන්නේ. ඊළඟ හතරවෙනි ආයතන જાතිය ගිවිසුම්ගත ඉදිරි කිරීමේ සමාගම්. ගිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන. මේගොල්ලෝ ඇත්තටම බැලූ බැල්මටම මූල්‍ය ආයතනයක් කියලා අපිට පේන්නේ නැහැ. හරිද? නමුත් මේගොල්ලන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය තුළ මූල්‍ය වෙළඳපොළට සම්බන්ධ වෙලා කටයුතු කරන අපිට දකින්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම රක්ෂණ සමාගම්. රක්ෂණ සමාගම්. රක්ෂණ සමාගම් කරන්නේ අපේ සල්ලි අරන් ගිහිලා ආයෝජනය කරනවා වගේ වැඩක් නෙමෙයිනේ. අපිට ණය දෙනවා වගේ වැඩක් නෙමෙයිනේ. හැබැයි මේ රක්ෂණය කියන මාතෘකාව ඊට පස්සේ කතා කරනවා සරලව රක්ෂණය කියලා කියන්නේ අපි ගමුකෝ දැන් වාහන රක්ෂණය කරන්නේ. වාහනයක යන හැමෝටම අවදානමක් තියෙනවා වාහනේ හැපෙයිද කියලා. අවදානමක් තියෙනවා. හැබැයි අපි දන්නවා ඇත්තටම හැමෝගෙම වාහනේ හැපෙන්නේ නැහැ. ඒක රක්ෂණයේදී කරන්නේ අවදානම තියෙන හැමෝටම කියනවා පොඩි මුදලකින් දායක වෙන්න කියලා රක්ෂණ අරමුදලට. ඒතකොට එතන ලොකු මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ මුදල් ප්‍රමාණයෙන් ඇත්තටම වාහනේ හැපිච්ච කට්ටියට වන්දි ගෙවනවා. හරිද? ඒතකොට අර වාහනේ හැපුණොත් වන හානිය තනියම දරා ගන්න වෙන එක නැති වෙලා රක්ෂණ ආයතනත් එක්ක අපි අවදානම ෂෙයා කර ගන්නවා, බෙදා ගන්නවා. ජීවිත රක්ෂණය ගත්තොත් එහෙම අපි දන්නවා ඒක නම් ආයෝජනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි රක්ෂණ වාරික ගෙවලා අපේ ජීවිතය රක්ෂණය කරනවා.
ඒ ජීවිත රක්ෂණයෙන් ආවරණය වෙන කාලය තුළදී අපේ ජීවිතයට හානියක් වුණොත් අපෙන් යැපෙන අයට ඒ රක්ෂණ ආවරණයට දාලා මුදල හම්බ වෙනවා. එහෙම නැත්නම් ජීවිතයට හානියක් වුනේ නැත්නම් ඒ කාලේ අවසානයේදී අපිට ඒ රක්ෂණ ආවරණයේ මුදල හම්බ වෙනවා. එතකොට කොහොම වෙතත් මේ අවදානමට ලක් වෙන විශාල ප්‍රමාණයක් රක්ෂණ අරමුදලට දායක වෙන නිසා මේ රක්ෂණ ආයතනයක විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ මුදල් මේ ආයතන හරහා මූල්‍ය වෙළඳ පොලේ ආයෝජනය කරලා තමයි ඒගොල්ලෝ ප්‍රතිලාභයක් උපයගන්නේ. පැහැදිලිද? දැන් මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඇත්තටම හානියක් වෙච්ච අයට මුදල් ගෙවනවා කියලා කිව්වොත් රක්ෂණ ආයතනයේට ලාභයක් ලබන්න විදිහක් නැහැ. රක්ෂණ ආයතනයේ ලාභය ලබන්නේ මේ එකතු වෙන මුදල් ටික අරගෙන ගිහිල්ලා මූල්‍ය වෙළඳ පොලේ ආයෝජනය කිරීම හරහා. ඊළඟට ඔය EPF එක ETF වගේ අර මුදල් EPF කියනවා Employee Provident Fund නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල. ETF කියනවා Employee Trust Fund සේවක භාරකාර අරමුදල. මේ දෙකෙන්ම කරන්නේ විශ්‍රාම වැටුපක් නොලබන රැකියාවක් කරන අයට. විශ්‍රාම වැටුපක් නොලබන රැකියාවක් කරන අයට. ඒ කියන්නේ අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වැටුපක් හම්බෙන්නේ වැඩ කරන කාලෙදි විතරයි. ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ ඒගොල්ලන්ට කිසිම ආදායමක් නැහැ. ඒතකොට ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය විශ්‍රාම කාලෙදි පිරිහෙන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් තියෙන කෙනෙක්ට ගැටලුවක් නැහැ. යාට විශ්‍රාම ගියාමත් මාසික ආදායමක් හම්බ වෙනවා. ඊළඟට මේ EPF EDF වලින් කරන්නේ අපි වැඩ කරන කාලය තුලදී හරිද? අපේ වැටුපෙන් කොටසක් අඩු කරලා ඒකට අපි වැඩ කරන ආයතනයේ තවත් දායකත්වයක් දාලා අර මුදලකට එකතු කරලා දෙනවා EPF එකට EDF එකට. එතකොට ඔයා රැකියාව කරන්න පටන් ගන්න අවුරුදු 25 නම් ඔයා පෙන්ෂන් යන්නේ අවුරුදු 55න් කියලා හිතුවොත් හැම මාසෙම වැටුපෙන් යම් ප්‍රතිශතයක් ඔයාගෙන් අඩු කරගන්නවා. EPF එකට තමයි එහෙම අඩු කරගන්නේ 8%ක්. ඔයාගේ වැටුපෙන්. ඊළඟට සේව් එකකින් එහෙම නැත්නම් ඔයා වැඩ කරන ආයතනයෙන් ඒකට තව 12%ක් ඔයාගේ වැටුපට අමතරව තව 12%ක් දායක කරනවා. ETF එකට සේවකයාගෙන් අඩු කරන්නේ සමාගමෙන් 3%ක් දායක කරනවා. ඒතර ඔක්කොම එකතු කරලා බැලුවොත් එහෙම ඔයාගේ 3%යි 8%යි ආයතනයේ 12%යි 20%යි. ETF එකට යන 3%ත් එක්ක 23%යි. හරිද? 23%යි. ඒතර හැම මාසෙම 23%ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ඔයාගේ වැටුපෙන් 4න් එකක් විතර. ඔයාගේ වැටුපෙන් 4න් එකක් විතර ඔයා නොදැනුවත්වම අර මුදලකට බැර වෙනවා. මේක වෙනවා අවුරුදු 30ක්. අවුරුදු 30ක් කියන්නේ මාස වලින් ගත්තොත් 360ක්. හරිද? එතකොට අපි නිකන් සරලම උදාහරණයක් ගමු. අපි හිතමු කෙනෙක් සාමාන්‍යයෙන් රුපියල් 40000ක විතර වැටුපකට රැකියාවකට යනවා කියන්නේ. ඒ කියන්නේ ඉතල ලොකු වැටුපක් නෙමෙයි. ඕක අනාගතේ වැඩි වෙලා එහෙම වැඩි වෙනවනේ. අපි හිතමු අවුරුදු 30ම සාමාන්‍යයක් විදිහට එයා රුපියල් 50000ක වැටුපක් ලබනවා. හරිද? අවුරුදු 30කට. මුලින් 40000 ගිහලා පස්සේ 50000 වෙන්න පුළුවන්, 60000 වෙන්න පුළුවන්. අපි දල වශයෙන් හිතමු ආසන්න වශයෙන් රුපියල් 50000යි. එතකොට හිතන්න මේකෙන් 123ක්. හරිද? මේකෙන් 123ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 16500ක් විතර ඉතුරු වෙනවා. ඊළඟට මේක මාස 360ක් වෙනවා. අවුරුදු 30යි, අවුරුද්දට මාස 12යි 360යි. 16500 වැඩි කරමු 360යි. මේ පොඩි වැටුපක් ගන්න එක්කෙනාට විශ්‍රාම යනකොට එයාගේ අරමුදලේ තියෙනවා රුපියල් 5940000ක්. 5940000ක්. අවුරුදු 30කදී. හරිද? එතකොට මේ 5940000ට මේ අවුරුදු 30 තුල EPF EDF එකෙන් ගන්න බෑ සල්ලි.
පැහැදිලිද? ඒ කාලය ඇතුළත මේ EPF EDF කියන අරමුදල් දෙක ඒගොල්ලන්ගේ තියෙන මුදල් මේ මගේ වැටුපෙන් අඩු වෙලා යන මුදල් ටික දායක කරනවා මේ මූල්‍ය වෙළඳ පොලේ ආයෝජනය කළේ ආයෝජන ලැබෙන ප්‍රතිලාභත් මේකට එකතු කරනවා. ප්‍රතිලාභ මොකුත් නැතුව තමයි ලක්ෂ 60ක් තියෙන්නේ. පැහැදිලිද? ඔයා විශ්‍රාම ගියාම ඔයාගේ අතට රුපියල් ලක්ෂ 60ක් හම්බ වෙනවා. පැහැදිලිද? දැන් අපි මේක සංසන්දනය කරමු. මොකද ලංකාවේ ඉන්න ගොඩාක් අය මේ පෞද්ගලික අංශයේ රැකියාවල් කරන්න බය වෙන්නේ හේතුව තමයි විශ්‍රාම වැටුපක් නැති එක. දැන් ඔයාට විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ නැහැ. රුපියල් ලක්ෂ 60ක් දැන් ඔයාගේ අතේ තියෙනවා. අපි හිතමු ලක්ෂ 60යි. අපි හිතුවේ මාසික ආදායම යාගේ 50000යි කියලානේ. හරිද? 50000ම පැහැදිලි මේ ලක්ෂ 60 මම මේක පොඩි උත් එකතු වෙනවා. තව රුපියල් 50000 ගන්න බැලුවොත් තව මාස 120ක්. ඒ කියන්නේ තව අවුරුදු 10ක වැටුප වගේ ගාණක් ඔයාට අතට හම්බෙලා තියෙනවා. මේක මීට වඩා වැඩි වෙනවා. මොකද මේකට පොලියක් හම්බ වෙනවා. හරිද? ඉතින් ලක්ෂ 60ක් ඔයා ස්ථාවර තැන්පතුක දැම්මොත් ඊළඟට ඔයාගේ විශ්‍රාම ජීවිතේ ඒ ස්ථාවර වැටුප මේ ස්ථාවර තැන්පතුක පොලියෙන් අරගෙන යන්න පුළුවන්. ඊළඟට ඔයා දන්නවනේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ අපේ මූලික වැටුපට. ඒ කියන්නේ දීමනා නැතුව මූලික වැටුපෙන් 100ට ගාණක් තමයි විශ්‍රාම වැටුප් විදිහට හම්බෙන්නේ. ඒතොර විශ්‍රාම වැටුප තමන්ගේ වැටුපට වගේ සෑහෙන අඩු මුදලක් තමයි රාජ්‍ය සේවයේ දුනත් හම්බෙන්නේ. දැන් මේකෙදි එහෙම එකක් නැහැ. ඔයා මේ සල්ලි ටික කොහේ හරි ඊට පස්සේ ආයෝජනය කළා නම් ඒ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය ඔයාගේ විශ්‍රාම ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි විශ්‍රාම වැටුප කියන එක ඔයා ජීවතුන් අතර ඉඳිද්දී ඔයාට හම්බෙනවා. ඔයා මිය ගියොත් ඔයාගේ ළමයි අවිවාහකව වසර 26ක් දක්වා හම්බෙනවා. ඒ කියන්නේ අවිවාහකව ඉන්න ළමයෙක්ට අවුරුදු 26 සපිරෙනකන් හම්බෙනවා. ඊට පස්සේ ස්වාමියාගේ විශ්‍රාම වැටුප මිය ගියොත් ජීවත් වෙනකම් භාර්යාවට හම්බෙනවා. භාර්යාගේ විශ්‍රාම වැටුප මිය ගියොත් ස්වාමියාට හම්බෙනවා. හැබැයි මේක ඔයා මේක ආයෝජනය කළා එන ප්‍රතිලාභයෙන් ජීවත් වුණොත් මේ ලක්ෂ 60 එහෙමම තියෙනවා. හරිද? ඒකට සීමාවක් නැහැ. ඔයාට ඕනනම් මේක බිරිඳට දෙන්න පුළුවන්. අවුරුදු 26 නෙමෙයි අවුරුදු 50 වුණත් ළමයෙක්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුණුබරෙක්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුණ්‍යායතනෙට දෙන්න පුළුවන්. ඕන එකක් කරන්න මේ EPF එක ප්‍රමාණවත්. ඒ කියන්නේ විශ්‍රාම වැටුපක් නැති වුණත් EPF ETF වල හරි වලින් විශ්‍රාම ජීවිතය ගෙනියන්න පුළුවන්. ඒක තමයි මේ අරමුදල් දෙකෙන් කරන්නේ. ඊළඟට මේ අරමුදල් වලට අමතරව තියෙනවා තව අනුමත අර්ථ සාධක සහ විශ්‍රාම වැටුප් අරමුදල්. මේ වගේ එකක මුදල් ආයෝජනය කළත් ඔයාට පුළුවන් වෙනවා මේ මූල්‍ය වෙළඳ පොලේ වක්‍රාකාර ආයෝජනයක් කරන්න. එතකොට ඔන්න ඔය ආකාරයක තමයි අපි ගත්තොත් මේ මූල්‍ය ආයතන කියන ඒවා හැදිලා තියෙන්නේ. පැහැදිලි මේ ටික තමයි අපි වැඩ කරන මූල්‍ය ආයතන වෙන්නේ. හරි. දැන් අපි මේ එකින් එක ඉගෙන ගමු. මේකෙන් ටිකක් වැඩිපුර ඉගෙන ගන්න තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකුව ගැන. හරි. අපි මුලින්ම පටන් ගමු ශ්‍රී ලංකා මහ බැංකුව ගැන ඉගෙන ගන්න. හරිද? ශ්‍රී ලංකා මහ බැංකුව. එයා තමයි මේ මූල්‍ය ආයතන සියල්ලම නියාමනය කරන ප්‍රධාන නියාමකයා වෙන්නේ ලංකාවේ. ශ්‍රී ලංකා මහ බැංකුව. හරි. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව තමයි පිහිටවන්නේ 1949. හරිද? ඒ කියන්නේ නිදහස හම්බුනේ 1948 අංක 58. 1949 අංක 58 මුදල් නීති පනත. මුදල් නීති පනත. මෙන්න මේ පනත මගින් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන්නේ. ඒතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු පටන් ගන්න 1950. 49 තම පන දෙන්නේ.
1950 අගෝස්තු 28 වෙනිදා නම් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවා. මේකේ මහ බැංකුවේ ඉන්නවා අධිපතිවරයෙක් යාගම මහ බැංකුවේ ප්‍රධානිය වෙන්නේ පළවෙනි අධිපතිවරයා වෙන්නේ ජෝන් එක්ස්ටර් කියන මහත්තයා. ඇත්තට මේ මහ බැංකුව පිළිදවන්න වාර්තාව ඉදිරිපත් කරන්නේ එයා. ඒකට කියනවා එක්ස්ටර් වාර්තාව කියලා. ඒක තාම ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනය වෙන්නේ මුදල් මණ්ඩලය වගේ. මේකේ ප්‍රධානියා ඉන්නේ මහ බැංකුවේ අධිපති ළමයි. නමුත් මේක පරිපාලනය වෙන ව්‍යුහයට කියන්නේ මුදල් මණ්ඩලය. මේ මුදල් මණ්ඩලයේ ඉන්නවා 5 දෙනෙක්. එක මහ බැංකුවේ අධිපතිවරයා. ඊළඟට මේ මහ බැංකුව අයිති වෙන අමාත්‍යාංශයේ ලේකම්. හරිද? මේකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියලාම ලියන්න එපා. ඒකට හේතුව තමයි දැන් ලංකාවේ රජයේ පාලනය වෙන්නේ කැබිනට් මණ්ඩලයෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයේ විශේෂපතයන් වර්ග කළාට පස්සේ එක එක ඇමතිවරු ඉන්නෝනේ මුදල් ඇමති, මුදල් රාජ්‍ය ඇමති, කෘෂිකර්ම ඇමති, ක්‍රීඩා ඇමති ඉන්නවා. එයාලව වර්ග කළාට පස්සේ ඒ එක එක අමාත්‍යාංශයට අයිති ආයතන ජනාධිපතිවරයා විසින් ගැසට් කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් යම් ශේෂ්ත්‍රයකට අදාළ ආයතන ඔක්කොම ඒකට අදාළ තියෙන අමාත්‍යාංශයට තමයි තියෙන්නේ. හැබැයි සමහර විට මේ එක ආණ්ඩුවක එක ඇමතිවරයෙක් ගාව තිබ්බ ආයතනයක් තව ආණ්ඩුවක තවත් ඇමතිවරයෙක් ගාව තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව ගොඩාක් විට තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. හරිද? මොකද මුදල් අමාත්‍යාංශය තමයි මහා භාණ්ඩාගාරය කියන්නේ. ඉතින් ඒගොල්ලෝනේ රජයේ මුදල් ගැන බලන්නේ. එතකොට රජයේ නියෝජිතයා තමයි මහ බැංකුව. මේ දෙන්නම එකට ඉන්නේ මේ. හැබැයි සමහර වෙලාවට මේ මහ බැංකුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබිලා තියෙනවා. හරිද? මොකක් හරි මුදල් මහ බැංකුව අයිති වෙන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ මුදල් මණ්ඩලයට නිල බලයෙන්පත් වෙනවා. මහ බැංකුව අධිපතිවරයාත් නිල බලයෙන්පත් වෙනවා. ඊළඟට මුදල් ඇමතිවරයා විසින් පත් කරපු නියෝජිතයෝ 3 දෙනෙක් තව ඉන්නවා. පත් කළ නියෝජිතයන් 3යි. ඔන්නෝම තමයි 5 දෙන්නේ. අධිපතිවරයා 1යි, අමාත්‍යාංශ ලේකම් 2යි, පත් කළ අය 3යි. ඔක්කොම 5යි. ඔන්න ඔය මුදල් මණ්ඩලය මගින් තමයි මහ බැංකුව පරිපාලනය වෙන්නේ. ඒතකොට ඒක වැදගත්. මතක තියාගන්න ඕනේ මුදල් මණ්ඩලයේ කවුද ඉන්නේ කියලා. හරි. ඊළඟට අපි බලමු මේ මහ බැංකුවේ අරමුණු මොනවද? මහ බැංකුවේ අරමුණු. මහ බැංකුවේ දැන් තියෙන්නේ මහ බැංකුව පිහිටවන වෙලාවේ තිබ්බ අරමුණු නෙමෙයි. ඒ කාලේ අරමුණු ගොඩක් තිබුණා. පස්සේ කාලේ මහ බැංකුවට තේරුණා මේ අරමුණු 60ක් විතර ළඟා කරගන්න එක මාර අමාරුයි. හරිද? ඒ නිසා මෙන්න මේ මුදල් නීති පනත 1949 අංක 58 දාන මුදල් නීති පනත 2002 සංශෝධනය කරනවා. 2002 මුදල් නීති පනත. එතකොට අපි මේකට කියනවා සංශෝධිත පනත කියලා. හරිද? මේ සංශෝධිත මුදල් නීති පනතෙන් මහ බැංකුවේ අරමුණු සංඛ්‍යාව නිශ්චිතව නම් කරනවා දෙකක් විදියට. එකක් තමයි ආර්ථික හා මිල ස්ථායීතාවයේ පවත්වාගෙන යාම. ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. දෙවෙනි අරමුණ තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. හරිද? ඔය දේ තමයි මහ බැංකුව කරන්නේ. දැන් අපි බලමු මේ එක එක අරමුණු වල තේරුම මොනවද? තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය කියලා කියන්නේ මේ ආර්ථික කියන්නේ තමයි ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය.
මිල ස්ථායීතාවය කියලා කියන්නේ උද්දමනයේ පාලනය. හරි උද්දමනය කියලා කියන්නේ රටේ සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල පොදුවේ වැඩි වෙනවා. ඒකට අපි කියනවා සාමාන්‍ය පොදු මිල මට්ටම කියලා. මේ සාමාන්‍ය පොදු මිල මට්ටම අඛණ්ඩව වැඩි වෙන එකට කියනවා උද්දමනය කියලා. මේ උද්දමනය පාලනය කරන එකට තමයි මිල ස්ථායීතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ මිල මට්ටම ඉහළ නොයා පවත්වාගෙන යාම. තමයි ආර්ථික වර්ධනය ළඟා කරගන්න ඕනේ මිල ස්ථායීතාවය රැකගෙන. ඒක තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය කියන්නේ. ආර්ථික වර්ධනය කරා ආර්ථිකය මෙහෙවන්න ඕනේ මිල ස්ථායීතාවය රැකගෙන. උද්දමනයක් ඇති නොවන විදියට. එතකොට මහ බැංකුව මේක ළඟා කරගන්නේ. මහ බැංකුව මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන එක ළඟා කරගන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා. රාජ්‍යයේ එක එක ප්‍රතිපත්ති තියෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා මේ ගැන අපි ටිකක් ඉගෙන ගත්තත් එක්ක තුන්වෙනි පාඩමේ. හරිද? මේ ආර්ථික හා මිල ස්ථායීතාවය කියන එක ළඟා කරගන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. මූල්‍ය ප්‍රතිපත්තිය. මේ මූල්‍ය ප්‍රතිපත්තියෙන් තමයි රටේ පොලී අනුපාතයයි පොලී අනුපාතය සහ මුදල් සැපයුම කියන දෙක පාලනය වෙන්නේ. මුදල් සැපයුම. මේ ආර්ථික හා මිල ස්ථායීතාවය ගැන වෙනම පාඩමක් තියෙනවා ආර්ථික විද්‍යාව 13 වසරේ. අපි එච්චර දුරට ගැඹුරට මේක ඉගෙන ගන්නේ නැහැ. මූල්‍ය ප්‍රතිපත්තිය කියන සරල පොලී අනුපාතය මුදල් සැපයුම පාලනය කරන එක. පොලී අනුපාතය මුදල් සැපයුම පාලනය කරාම උද්දමනය ඇති වෙනවා. මේ උද්දමනය පාලනය වෙනවා. පැහැදිලිද? ඒතර උද්දමනය පාලනය කරන්න මහ බැංකුව මෙච්චර දඟලන්නේ නැත්නම් මහ බැංකුව මෙච්චර ප්‍රධාන අරමුණක් විදිහට ආයක නම් කරගෙන ඉන්නේ අඩු උද්දමනයක් සහිත රටවල් වඩා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා අතීත අත්දැකීම් තියෙනවා. මොකද මිල මට්ටම ලොකුවට වෙනස් වෙන්නේ නැත්නම් මිනිස්සු ආර්ථිකයේ විශ්වාසනීයත්වයෙන් යුතුව තීරණ ගන්නවා. අනාගතේ අවිනිශ්චිත නැහැ. දැන් මම අද ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අද තියෙන ඉලක්කම් වලට ගාණ හැදුවම මට ලාභයි. හැබැයි උද්දමනයක් තියෙනකොට එදවුම් වල මිල අඛණ්ඩව වැඩි වෙනවා. මගේ වියදම් ප්‍රමාණය වැඩි වෙලා මං හිතපු ලාභෙ මට එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ආර්ථිකවල මිනිස්සු ආයෝජකයෝ ආයෝජනය කරන්නේ මැලිකමක් දක්වන. ඒතර උද්දමනය පාලනය කරපු රටක ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා අතීත අත්දැකීම් තියෙනවා. ඒ නිසා මහ බැංකුවේ එක අරමුණක් තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ. ඊළඟ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියන්නේ රටේ මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතිය. මේ මූල්‍ය පද්ධතිය කියලා කියන්නේ අපි කලින් කතාවලා මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියනවා මූල්‍ය පද්ධතිය තියෙන එක කෑල්ලක්. හරිද? මම මේකේ තියෙන කෑලි ටික පොඩ්ඩක් මතක් කරන්න. මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතිය. මම කලින් දවසෙත් මේක ඇන්දා. මේක එකක් තමයි තියෙනවා මූල්‍ය ආයතන. හරිද? මේ ආයතන වැඩ කරනවා මූල්‍ය වෙළඳ පොළවල් වල. මූල්‍ය වෙළඳ පොළ. ඒවා දිනවා මූල්‍ය උපකරණ. හරිද? ඊළඟට තිබ්බ මූල්‍ය යටිතල පහසුකම් කියලා ටිකක්. ඊළඟට තිබ්බ නියාමන ආයතන. ඔය ඔක්කොටම තමයි මූල්‍ය පද්ධතිය කියලා කියන්නේ. මේකෙන් මෙන්න මෙයා ගැන තමයි අපි ඉගෙන ගන්නෙ. අනිත් ටික 13 වසරේදී ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ කියන මූල්‍ය පද්ධතිය මේකේ ක්‍රියාකාරීත්වයට බාධා වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකකට අපි කියනවා අභ්‍යන්තර කම්පන කියලා. අභ්‍යන්තර කම්පන. අනිත් ඒවා බාහිර කම්පන. අභ්‍යන්තර කම්පන කියන්නේ මූල්‍ය පද්ධතියේ මොකක් හරි සංරචකයක අවාසිදායක විදිහට බලපාන රට ඇතුලේ වෙන සිද්ධියක්. රට ඇතුලේ.
ඒ අභ්‍යන්තර කියන්නේ. බාහිර කම්පන කියලා කියන්නේ මූල්‍ය පද්ධතියේ සංරචකයන් වල ක්‍රියාකාරීත්වයට අවාසිදායක විදිහට බලපාන රටෙන් එළිය වෙච්ච සිද්ධියක්. දැන් උදාහරණයක් ලංකාවේ ආර්ථිකයේ කඩන් වැටුණා මේ පාස්කු ප්‍රහාරයක. තර පාස්කු ප්‍රහාරය කියන්නේ අභ්‍යන්තර කම්පනයක්. ඒක අපේ රට ඇතුළේ වෙච්ච දෙයක් නෙවෙයි. ඒක ලෝකේ වෙන රටක සිද්ධ වෙච්ච සිද්ධියක් නෙමෙයි. ඊළඟට දැන් ආර්ථිකයේ කඩන් වැටලා තියෙනවා කොවිඩ් වසංගතය නිසා. කොවිඩ් කියන එක අපේ රට ඇතුලේ හැදිච්ච එකක් නෙමෙයි. ඒක ගෝලීය වසංගතයක්. ඒ නිසා ඒක බාහිර කම්පනයක්. පැහැදිලිද? මෙන්න මේ අභ්‍යන්තර කම්පන සහ බාහිර කම්පන නිසා මොකද වෙන්නේ? මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා. මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධාවල් වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ මූල්‍ය පද්ධතිය නොසැලී පවත්වාගෙන යන එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා කියන්නේ. හරිද? මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියන්නේ එතකොට අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ මූල්‍ය පද්ධතිය නොසැලී පවත්වාගෙන යන්නේ. මේකට මහ බැංකුව කරන්නේ මොකද්ද? මේකට තමයි මහ බැංකුව මූල්‍ය පද්ධතිය නියාමනය කරන්නේ. නියාමනය. හරිද? මූල්‍ය පද්ධතිය නියාමනය කරන්නේ මහ බැංකුව මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ මූල්‍ය පද්ධතිය නොසැලී ක්‍රියාගන්න. ඒකට අපි කියනවා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය. පැහැදිලිද? හරි. අපි ওই ටික බලලා ඉතුරු ටික කතා කරමු. 11 වෙනි පිටුවට આવොත් තියෙනවා මූල්‍ය ආයතන වර්ගීකරණය දක්වලා 12 වෙනි පිටුවට આવොත් තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව. ඒකේ කියනවා 1949 අංක 58 දරන මුදල් නීති 50 යටතේ 1950 අගෝස්තු 28 වෙනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන කේන්ද්‍රීය ආයතනය වේ. ප්‍රධාන ආයතනය. එහි ආරම්භක අධිපතිවරයා වූයේ ජෝන් නෙක්ස්ටර් මහතාය. 5 දිනකකින් සමන්විත මුදල් මණ්ඩලයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංවිධාන කටයුතු සිදු කෙරෙන අතර එම මුදල් මණ්ඩලය මහ බැංකුවේ අධිපති මුදල් විශේෂ භාර අමාත්‍යාංශ ලේකම් පත් කළ සමාජිකයන් තිදෙනෙක්යි. හරිද? පත් කරන්නේ මුදල් ඇමතිවරයාම තමයි. ඒක මතක තියාගන්න මුදල් මණ්ඩලය සමන්විත වෙන්නේ කොහොමද? ඊළඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භය 2002 වසරේ දෙසැම්බර් මාසයේදී මුදල් නීති පනතේ කරන ලද සංශෝධනයට අනුව මහ බැංකුවේ වත්මන් අරමුණු දෙකක් දැක්වේ. එකක් ආර්ථික හා මිල ස්ථායීතාවයේ පවත්වාගෙන යාම. දෙක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. පළවෙනි එක බලමු. ආර්ථික හා මිල ස්ථායීතාවයේ පවත්වාගෙන යාම. ඒ කියනවා ආර්ථික හා මිල ස්ථායීතාවය යන්නේ අදහස් කරන්නේ අඩු උද්දමන වේගයක් කරා නගාවීමට මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමයි. හයිලයිට් කරන්න අඩු උද්දමන වේගයක් කරා නගාවීමට මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමයි කියන එක. ඒ යටතේ මෙහෙම ලියන්න. මහ බැංකුව ආර්ථික සහ මිල ස්ථායීතාවය මහ බැංකුව ආර්ථික සහ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. ඒ හරහා ආර්ථිකයේ මුදල් සැපයුම සහ
ආර්ථිකයේ මුදල් සැපයුම සහ ආර්ථිකයේ මුදල් සැපයුම සහ පොලී අනුපාතය පාලනය කිරීම මගින් ආර්ථිකයේ මුදල් සැපයුම සහ පොලී අනුපාතය පාලනය කිරීම තුළින් මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට උත්සාහ දරයි. මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට උත්සාහ දරයි. අලුත් ඡේදකින් ලියන්න. අඩු උද්දමන පීඩනයක් සහිත ආර්ථිකයන් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවට අතීත අත්දැකීම් පැවතීම නිසා මහ බැංකුව ආර්ථික සහ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් උනන්දුවක් දක්වයි. ඊළඟ එක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඒක කියනවා ආර්ථික මූල්‍ය දේශපාලන හා වෙනත් කවරම හෝ ක්ෂේත්‍රයක පැන නගින අභ්‍යන්තර හෝ බාහිර කම්පනයන් හමුවේ නොසැලී සිටීමේ හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයයි. ඒ අර්ථයෙන් මෙහෙම ලියන්න. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයයි. මෙහෙම ලියන්න. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධතියේ ප්‍රධාන නියාමන ආයතනය ලෙස කටයුතු කරමින් මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා දීම 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 ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීම සිදු කරයි. ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීම සිදු කරයි. හරි. දැන් මෙහෙම අරමුණු දෙකක් තියාගෙන
මහ බැංකුව සද්ද නැතුව හිටියොත් අරමුණු ළඟා කරගන්න වෙන්නේ නැහැ. මහ බැංකුව නෙමෙයි ඔයාලටත් එහෙම තමයි වෙන්නේ. විභාගේ පාස් වෙනවා කියලා හොඳට කැම්පස් යනවා කියලා අරමුණක් තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒකට වැඩ කරන්නේ නැත්තම්. ඒ නිසා මහ බැංකුව මේ අරමුණු ළඟා කර ගැනීම සඳහා විවිධ කටයුතු කරනවා. ඒවා මහ බැංකුවේ කාර්යය. මහ බැංකුවේ කාර්යය. මහ බැංකුවේ කාර්යයන් ප්‍රධාන වශයෙන් දෙකයි. මහ බැංකුවේ කටයුතු ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් ප්‍රධාන කාර්යයක්. අනිත් ඒවා නියෝජිත ආයතන කාර්යයන්. මහ බැංකුව කියලා නෑ මේවා මහ බැංකුව කියලා නෑ මෙන්න මේ විදිහේම ප්‍රධාන කටයුතු. මෙන්න මේ විදිහේම නියෝජිත ආයතන. එයා ලිස්ට් එකක් දීලා දෙනවා මගේ ප්‍රධාන කටයුතු මේවයි මගේ නියෝජිත ආයතන කටයුතු මේවයි. මේක පැටලුනොත් ඔයා මෙන්න මෙහෙම මතක තියාගන්න. දැන් මහ බැංකුවට අරමුණු දෙකක් තියෙනවනේ. හරිද? මේ අරමුණු ළඟා කර ගැනීම වෙනුවෙන් කරනවා නම් යම් දෙයක් ඒවා ප්‍රධාන කටයුතු. ප්‍රධාන කටයුතු කරන්නේ අරමුණු ළඟා කර ගැනීමට. නියෝජිත ආයතන කටයුතු කිව්වහම මේකේ තියෙනවනේ නියෝජිතයෙකු විදියට කියලා. නියෝජිතය කියන්නේ කාටද? නියෝජිතයා කියන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. හරිද? ඒතර මහ බැංකුව වෙන කෙනෙක් වෙනුවෙන් මොනවා හරි කරනවා නම් නියෝජිතයෙකු ලෙස. නියෝජිතයෙකු ලෙස. ගොඩක් වෙලාවට රජයේ වෙනුවෙන් තමයි එයා වැඩ කරන්නේ. නියෝජිතයෙකු ලෙස ඉඳන් කරන ඒවා නියෝජිත ආයතන කාර්ය. හරිද? අරමුණු වලට ළඟා වෙන්නේ ප්‍රධාන කාර්යයන් වලින් වෙන කෙනෙක් වෙනුවෙන් යමක් කරලා දෙනවා නම් ගොඩක් වෙලාවට රජයේ වෙනුවෙන් තමයි කරන්නේ. ඒක නියෝජිත ආයතන කාර්යය. බලමු ප්‍රධාන කාර්යයන් මොනවද? පළවෙනිම කාර්යය තමයි යාගේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය ඕනේ ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කරගන්න. රට ඇතුලේ. ඒක ප්‍රධාන කාර්යය. ඊළඟට දෙවෙනි එක ඒක තමයි විනිමය අනුපාත ප්‍රතිපත්තිය. රටක විදේශ විනිමය ප්‍රතිපත්තිය රට තුළට පිටරට මුදල් ගලා එන්නේ කොහොමද? ඒවට තියෙන පාලනයන් මොනවද? ඒවා තීරණය කරන එක තමයි විනිමය අනුපාත ප්‍රතිපත්තිය. තව අපි හැමෝම දන්න ජනප්‍රිය වැඩි මුදල් නිකුතුව, විවහාර මුදල් නිකුතුව. කොච්චර සල්ලි අච්චු ගහනවද? ඒවා බලයේ තියෙන මහ බැංකුව. ඊළඟට 4 නිල විදේශ සංචිත කළමනාකරණය. මහ බැංකුවේ තියෙනවා පිටරට මුදල් සහ රත්රන් සංචිතයක්. මේ සංචිතේ තියන් ඉන්නේ මේක හරියට ඕගොල්ලෝ ඔයා ගාව තියෙන කැටේ වගේ. දැන් අපි කැටේකට සල්ලි එකතු කරන්නේ ඇයි? හදිස්සියකදී පාවිච්චි කරන්න. ඉතුරු කරන ක්‍රමයක් විදිහට තමයි අපි කැටය පාවිච්චි කරන්නේ. මහ බැංකුවේ තියෙන මේ විදේශ සංචිතයත් හරියට කැටයක් වගේ. හැබැයි මේකේ තියෙන්නේ විදේශ විවහාර මුදල්. මේවා පාවිච්චි කරනවා රටක හදිස්සි අවශ්‍යතාවයක් වෙනුවෙන්. එතකොට අපිට භාණ්ඩ ආනයනය කරගන්න ඕන නම් විදේශ සංචිත තියෙන්න ඕනේ. දැන් මේ වෙද්දි කතාවක් යන ලංකා විදේශ සංචිත විශාල වශයෙන් පිරිහෙමින් තියෙනවා කියලා. ඒතකොට භාණ්ඩ ආනයනය කිරීමේදී ගැටලු වෙනවා. ඊළඟට මූල්‍ය පද්ධතිය නියාමනය සහ අධීක්ෂණය. නියාමනය අධීක්ෂණය. ඒක කරන්නේ මේ දෙවෙනි කාර්ය ඉෂ්ට කරගන්න. ඊට පස්සේ මූල්‍ය පද්ධතිය ඉන්න කට්ටියට බලපත්‍ර ලබා දෙන එක. ඒකත් නියාමනයේම කොටසක්. ඊළඟට ගෙවීම් පියවීමේ පද්ධති. ඒ කියන්නේ මේ මූල්‍ය ආයතන අතර ගනුදෙනු සිද්ධ කරන්න මුදල් එක ආයතනයකින් තවත් ආයතනයකට මාරු කරන්න තියෙන ඕනේ පද්ධතියක්. ඒවට කියනවා ගෙවීම් පියවීමේ පද්ධතිය කියලා. ඒ පද්ධති ටික පවත්වාගෙන යන එකත් මහ බැංකුවේ කාර්යයක්. ඊළඟට ආර්ථිකයේ දත්ත සම්පාදනය ආර්ථික දත්ත මේ මහ බැංකු වාර්තාවෙන්නේ අපි ප්‍රධාන වශයෙන් දත්ත ගන්න. ඊළඟට රජයේ
රජයේ බැංකුකරු ලෙස කටයුතු කරන්නේ. ඔන්න ඕවා එයාගේ අරමුණු ඉෂ්ට කරගන්න කරන ප්‍රධාන කාර්යය. ඊළඟ නියෝජිත ආයතන කාර්ය ඉදිරියට ගත්තොත් රජයේ ණය කළමනාකරණය කරලා දෙනවා. ආණ්ඩුව ණය ගන්න ඕනේ කොහෙන්ද? දේශීයව ගන්නවද, විදේශීයව ගන්නවද, කෙටි කාලීනව ගන්නවද, දීර්ඝ කාලීනව ගන්නවද? ඒවා තීරණය කරන්නේ මහ බැංකුව. හැබැයි ඒක කරලා දෙන්නේ රජය වෙනුවෙන්. විදේශ විනිමය පාලනය. ඒ කියන්නේ විදේශ විනිමය ප්‍රමාණය අඩු වැඩි කිරීම. ඊළඟට EPF එක පරිපාලනය. ETF එක ගන්න බෑ. ETF එක තියෙන වෙනම භාරයක් යටතේ. EPF එක තියෙන්නේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ. පැහැදිලිද? හරි. ඊළඟට හතරවෙනි එක කුඩා පරිමාණ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම. ඒකේ මූලික ආයතන විදිහට කටයුතු කරන එක. ඔන්න ඔය ටික තමයි මහ බැංකුවේ කාර්යයන් විදිහට අපිට නම් කරන්න වෙන්නේ. බලන්න 13 වෙනි පිටුවේ මහ බැංකුවේ කාර්යයන්. මහ බැංකුවේ එදිනෙදා කාර්ය රජය, මහජනයා, බැංකු සහ මූල්‍යායතන සඳහා වෙන වශයෙන් හෝ පොදුවේ හෝ රටේ ආර්ථිකයට කරන සේවාවක් විදිහට දක්වන්න පුළුවන්. මහ බැංකුවේ එදිනෙදා කාර්යයන් අපිට කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ ප්‍රධාන කාර්යයන්. ඒකේ මං කියපු ටික තමයි තියෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම, විනිමය අනුපාත ප්‍රතිපත්තිය මෙහෙයවීම, විවහාර මුදල් නිකුත් කිරීම, නිල විදේශ සංචිත කළමනාකරණය, මූල්‍ය පද්ධතිය නියාමනය සහ අධීක්ෂණය කිරීම, බැංකු මූල්‍ය සමාගම් සහ රජයේ සුරකුම්පත් පිළිබඳ කටයුතු වල නියැලුණු ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම. ඒක මතක තියාගන්න ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම කියන ටික විස්තරය ඕනේ නැහැ. ඊළඟ ගෙවීම් පියවීමේ පද්ධති පහසුකම් සැපීම සහ නියාමනය, ආර්ථික දත්ත සහ සංඛ්‍යාලේඛන සම්පාදනය, බෙදා හැරීම සහ විශ්ලේෂණය, රජයේ උපදේශක බැංකුකරු සහ මූල්‍ය නියෝජිත වශයෙන් කටයුතු කිරීම. 9ක් තියෙනවා. ඔගේ අඩුවාරේ 5ක්වත් මතක තියෙන්න ඕනවා. ඊළඟට නියෝජිත ආයතන. රජයේ නියෝජිතයා ලෙස සිදු කරන කටයුතු. රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ විනිමය පාලනය, සේවක අර්ධසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය, කුඩා පරිමාණ මූල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳ මූලික ආයතනයේ ලෙස කටයුතු කිරීම. මොන ඔය ටික තමයි කාර්යයන් තියෙන්නේ. දැන් අපේ විෂය ඇවිල්ලා ව්‍යාපාර අධ්‍යයනනේ. අපි හැම එකම බලන්න ඕනේ ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියලා. දැන් බලන්න යන්නේ මහ බැංකුවේ කටයුතු කොහොමද ව්‍යාපාර වලට බලපාන්නේ කියලා. ඒකෙන් ප්‍රධානම එකක් තමයි ව්‍යාපාර වලට වැදගත් වෙන මේ ගෙවීම් පියවීමේ පද්ධති පවත්වාගෙන යාම කියන එක. හරිද? ගෙවීම් පියවීමේ පද්ධතිය කියලා කියන්නේ මේ මූල්‍ය යටිතල පහසුකම් වලට. හරි? මේ හරහා තමයි මූල්‍ය ආයතන අතර මුදල් හුවමාරු කිරීම සිද්ධ වෙන්නේ. අද ඉතින් අපිට පුළුවන් එක බැංකුවකට සල්ලි යවන්න තවත් බැංකුවකින්. එහෙම කරන්න නම් මේ බැංකු දෙකේ පද්ධති දෙක සම්බන්ධ කරන්න මොකක් හරි තියෙන්න ඕනේ සිස්ටම් එකක්. ඒ සිස්ටම් එක පාලනය කරන්නේ පවත්වගෙන යන්නේ මහ බැංකුව. හරි. 14 වෙනි උඩින්ම ලියන්න මෙහෙම ව්‍යාපාරවල සාර්ථකත්වයට මහ බැංකුවේ කටයුතු විවහල් වන ආකාරය. ලියන්නේ ගැටේ. මහ බැංකුව විසින් මූල්‍ය යටිතල පහසුකම් හෙවත් ගෙවීම් පියවීමේ පද්ධති පවත්වාගෙන යාම සිදු කරයි.
පවත්වාගෙන යාම සිදු කරයි. ඒ හරහා ව්‍යාපාරවලට මූල්‍ය ආයතන අතර ගනුදෙනු කිරීම සඳහා අවස්ථාව සැලසේ. මූල්‍ය ආයතන අතර හරි. මේ තියෙන්නේ පල්ලෙහා දක්වලා ලංකාවේ ක්‍රියාත්මක වෙන ගෙවීම් පියවීමේ පද්ධති ප්‍රධාන වශයෙන්. පළවෙනි එක අපි කියනවා ස්ලිප්ස් කියලා. ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. හරිද? මේකෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා මූල්‍ය ආයතන අතර විශාල ප්‍රමාණයේ ගනුදෙනු කරන්න. පැහැදිලිද? මේකේ අයිතිය තියෙන්නේ ලංකා ක්ලියර්ස් කියන සමාගමකට. ලංකා ක්ලියර්ස්. මේ ලංකා ක්ලියර්ස් කියන සමාගමේ අයිතිය තියෙන්නේ වාණිජ බැංකු වලට. පැහැදිලිද? වාණිජ බැංකු වල සහ මහ බැංකුවේ හවුල් අයිතිය යටතේ තියෙන සමාගමක් වන ලංකා ක්ලියර්ස් හරහා තමයි ස්ලිප්ස් කියන මූල්‍ය ආයතන අතර මහා පරිමාණ ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන් වෙන පද්ධතිය පවත්වාගෙන යන්නේ. ඔන්න එක පද්ධතියක්. බලන්න ඒකේ කියනවා පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදුවන ගනුදෙනු පියවි සඳහා භාවිතා කරනු ලබන ක්‍රමයකි. හයිලයිට් කරන්න බැංකු අතර සිදුවන ගනුදෙනු. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන මෙම අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකුවලට හවුල් අයිතියක් ඇති සීමා සහිත ලංකා ක්ලියර්ස් පුද්ගලික සමාගමකට පවරා දෙන ලදී. ලංකා ක්ලියර්ස් සමාගම විසින් ඉටු කරන තවත් සේවාවක් තියෙනවා. ඒ තමයි චෙක්පත් නිෂ්කාශනය. හරිද? චෙක්පත් නිෂ්කාශනය. අපි චෙක්පත් ගැන කතා කරනවා ඉස්සරහට. චෙක්පත් නිෂ්කාශනය කරන්න අපි දන්නවනේ ජංගම ගිණුමක් තියෙන එකට චෙක් එකක් නිකුත් කරන්න පුළුවන් වෙනත් පාර්ශවයකට. ඒතොර මේ පුද්ගලයා අදාළ චෙක් එක අරන් ගිහිල්ලා වෙන බැංකු කවුන්ටරයකට මුදල් ගන්න හරි බැංකුවේ වෙන තමන්ගේ ජංගම ගිණුමේ තැන්පත් කරන්න හරි ඉදිරිපත් කරනවා. ඒතොර මේ ජංගම ගිණුමේ තැන්පත් කළාම වෙන බැංකුවක මේක නිකන් හිස් කොලයක් නේ. ඒ බැංකුවට සල්ලි එන්න ඕනේ අර චෙක් එක නිකුත් කරපු ජංගම බැංකුවේ. මේ ජංගම ගිණුම. එතකොට චෙක් එක හම්බෙච්ච බැංකුව සහ චෙක් එක නිකුත් කරපු ජංගම ගිණුම හිමි බැංකුව අතර සංනිවේදනයක් සිද්ධ වෙන්න ඕන. ඉස්සර මේක සිද්ධ වුණේ ළමයි මේ ලංකා ක්ලියර්ස් කියන සමාගමේ නියෝජිතයෙක් ඇවිල්ලා සෑම බැංකු ශාඛාවකටම හම්බෙලා තිබ්බ චෙක්පත් ටික භෞතිකව එකතු කරගෙන ගිහිල්ලා. ඒකට එයා බලනවා ලංකා බැංකුවේ මහජන බැංකුවට මෙච්චර චෙක්පත් වලට සල්ලි යන්න ඕනේ කියලා මේ ටික ගානට බෙදලා යා කියනවා මේ බැංකුවෙන් මෙච්චර සල්ලි දෙන්න. හැබැයි දැන් කරන්නේ චෙක් එක ස්කෑන් කරලා හරිද? චෙක් එක නිෂ්කාශනය කරන්න ඕනේ වැදගත් තොරතුරු ටික ඒ ස්කෑන් මැෂින් එකෙන් කැප්චර් කරගන්නවා. දිනය, නම, අස්සන, වටිනකම, ගිණුම් අංකය, බැංකුව ඒ ටික කේතයක් විදියට කැප්චර් කරගන්නවා. ඊට පස්සේ පරිගණක පද්ධතියක් කරා තමයි මේක සිද්ධ කරන්නේ. ඒ හින්දා අදාර භෞතිකව චෙක්පත් අරගෙන ගිහිල්ලා චෙක්පත් එහෙට මෙහෙට බෙදලා මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා චෙක්පත නිෂ්කාශනය වෙන්න ගත වෙන කාලය ඉස්සර දවස් 3ක් 4ක වගේ කාලෙක ඉඳන් දවසකට විතර දැන් අඩු වෙලා තියෙනවා. අද චෙක් එකක් ඔයා බැංකුවකට දැම්මොත් ඒකේ සල්ලි ඔයාට හිට වගේ ගිණුමට බැරෙයි. හරි. කියන්න ලංකා ක්ලියර්ස් පුද්ගලික සමාගමෙන් කරන නිෂ්කාශන කටයුතු. කියන්න
ලංකා ක්ලියර් සමාගම සිදු කරන ලංකා ක්ලියර් සමාගම සිදු කරන ප්‍රධාන නිෂ්කාශන කටයුත්ත චෙක්පත් නිෂ්කාශනයයි. වර්තමානයේදී මෙම චෙක්පත් නිෂ්කාශනය පරිගණක පද්ධතියක් කරහා සිදුවන අතර එම නිසා චෙක්පතක් නිෂ්කාශනය වීමට ගතවන කාලය බොහෝ සෙයින් අඩු වී ඇත. හරි. ඊළඟට තව පද්ධතියක් ඒක හඳුන්වන්නේ ස්විෆ්ට් කියලා. ශ්‍රී ලංකා වර්ල්ඩ් වයිඩ් ඉන්ටර්බැංක් ෆයිනෑන්ෂියල් ටෙලිකමියුනිකේෂන් කියන එක තමයි ස්විෆ්ට් කියලා කෙටි කරලා තියෙන්නේ. හරිද? ශ්‍රී ලංකා කියන එකකින් අරගෙන තියෙනවා S, වර්ල්ඩ් වයිඩ් කියන එකකින් W, ඉන්ටර්බැංක් කියන එකකින් I, ඊට පස්සේ ෆයිනෑන්ෂියල් ටෙලිකමියුනිකේෂන් කියන එකෙන් FT කියන අකුරු දෙක අරන් තියෙනවා. මේකින් කරන්නේ ලෝකේ පුරා මූල්‍ය වෙළඳ පොළවල් අතර ගනුදෙනු සිද්ධ කරනකොට ඒ ගනුදෙනුවක් සිද්ධ කරන්න අවශ්‍ය තොරතුරු හුවමාරු කරන එක. මේකින් ඇත්තටම කරන්නේ මුදල් හුවමාරු කිරීම නෙමෙයි, ගනුදෙනු කිරීමට අවශ්‍ය තොරතුරු හුවමාරු කරන එක. ඒතර ජාත්‍යන්තර වශයෙන් බැංකු දෙකක් අතර ගනුදෙනුවක් සිද්ධ කරනකොට මේ ස්විෆ්ට් කියන පද්ධතිය වැදගත් වෙනවා. බලන්න. ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් සංනිවේදන ජාලය. කියනවා නවීනතම තාක්ෂණය මත පදනම් වූ ලොව පුරා මූල්‍ය වෙළඳ පොළවල් ආවරණය කරන සංනිවේදන ජාලයක් මේක. මෙමගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳව කටයුතු කරයි. හයිලයිට් කරන්න. ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම්. ඊළඟ විස්තරේ ලියන්න. ඒකටම ලියන්න. මේ හරහා අන්තර්ජාතික මූල්‍ය ගනුදෙනු. මේ හරහා අන්තර්ජාතික මූල්‍ය ගනුදෙනු වලට අදාළ තොරතුරු හුවමාරු කිරීම සිදුවේ.
තොරතුරු හුවමාරු කිරීම සිදු වේ. හරි. ඊළඟ එක RTGS. ඒකේ මාතෘකාව එන්න ඕනේ එහා පිටුවට. ඒක 14 වෙනි පිටුවේ අග තියෙන එක 15 වෙනි පිටුවේ උඩින් ලියාගන්න. තත්කාලීන දල පියවීම් පද්ධතිය. Real time gross settlement system. ඒ තමයි RTGS කියලා කියන්නේ. මේකෙත් බැංකු අතර වටිනාකමින් ඉහළ ගනුදෙනු තමයි සිද්ධ කරන්නේ. ඒතොර මීට කලින් අපි පද්ධතියක් දැක්ක ස්ලිප්ස් කියලා. ඒකෙත් මම කෝවා වටිනාකමින් වැඩි ගනුදෙනු තමයි සිද්ධ කරන්නේ. මේ දෙකේ වෙනස තමයි මේක රියල් ටයිම් තත්කාලීනයි. ඒ කියන්නේ දැන් මේ පද්ධතියට ගනුදෙනුවක් ඇතුල් කළාම ඉතාම සුළු කාලයක් ඇතුළත අනිත් බැංකුවට මේ මුදල් මාරු වීම සිද්ධ වෙනවා. ස්ලිප්ස් කියන එකේදී ගනුදෙනු සිද්ධ වෙන්නේ දිනේ අවසානයේදී. ඒ කියන්නේ දවස මුල දැම්මම අන්තිමට තමයි මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ. හරිද? එහෙනම් ශ්‍රී ලංකාවේ බැංකු අතර වටිනාකම් අධික ගෙවීම් කාලපමාවකින් තොරව උසස් තාක්ෂණය සහ ප්‍රමිතීන් යොදා ගැනීමෙන් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවුම් ක්‍රමයයි. මේ හයිලයිට් කරන්න බැංකු අතර වටිනාකමින් අධික ගෙවීම් කාලපමාවකින් තොරව කියන ටික. මේ රට තුල ඇති එකම විශාල වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතියයි. ඒක හයිලයිට් කරන්න විශාල වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතිය. ඊළඟට SSDS ලේඛන රහිත සුරකවුම් තැන්පතු පද්ධතිය. Scriptless Securities Depository System. මේක හදලා තියෙන්නේ රජයේ සුරකවුම්පත් වල ගනුදෙනු සිද්ධ කරන්න. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර ගනුදෙනු සිද්ධ කරන්න. කලින් මේ රජයේ සුරකවුම්පත් කියන ඒවා නිකුත් කළේ මුද්‍රණය කරපු ලේඛනයක් විදියට. ඒ කියන්නේ සර්ටිෆිකට් එකක් විදියට. හරිද? එහෙම ඒ සර්ටිෆිකට් එක තමයි ගනුදෙනු වෙන්නේ. එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක්ට විකුණන්නේ සර්ටිෆිකට් එක. ඒතර එතෙන්දී භෞතිකව තියෙනවනේ ගනුදෙනුවක් සිද්ධ වෙන්න. තැන්පතු සාතිකය තව එකෙක්ට දෙන්න ඕන. දැන් මේ SSDS කියන එකේදී සුරකවුම්පත් කියලා තැන්පතු සාතිකය නිකුත් කරන්නේ නැහැ. ෆික්ස් ඩිපොසිට් එක වගේ. ඒකට සීරියල් නම්බර් එකක් තියෙනවා. ඒක මේ පරිගණක පද්ධතිය හරහා ගනුදෙනු කරන්න යොදා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මේකට ලංකා සෙකියුර් කියලා නමක් පාවිච්චි කරනවා. මෙන්න මේ දෙක RTGS සහ SSDS දෙක එකතු කළාම අපි කියනවා ලංකා සෙටල් කියලා. ලංකා සෙටල්. RTGS සහ SSDS දෙක එකතු කරාම කියනවා ලංකා සෙටල් කියලා. හරි. බලමු. ඒකේ කියනවා මුද්‍රණය කරන ලද සුරකුම්පත් භාවිතයේ වෙනුවට සුරකුම්පත් මිලදී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිතව භාවිතා කරන ක්‍රමයයි. ඒ හයිලයිට් කරන්න සුරකුම්පත් භාවිතයේ වෙනුවට කියන වචනේ ලේඛන රහිතව භාවිතා කරන ක්‍රමයයි කියන කොටසයි. මෙය ලංකා සෙකියුර් යන නමින්ද හැඳින්වයි. මුද්‍රිත සුරකුම්පත් ලබා ගැනීමේදී හා විකිණීමේදී ආයෝජකයාට දැරීමට සිදුවන අවදානම මෙමගින් අහෝසි වේ. ඉහත පද්ධති දෙක එකට ගත් විට ලංකා සෙටල් පද්ධතිය ලෙස හැඳින්වයි. RTGS එකයි SSDS එකයි. මේ අනුව ව්‍යාපාරවල ආයෝජනය කිරීම පිළිබඳව සුරක්ෂිතතාවය ඇතිවීම, මූල්‍ය ගනුදෙනු පහසු වීම හා කාර්යක්ෂම වීම සිදුවන බැවින් ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වය සහ දීර්ඝකාලීන පැවැත්ම සඳහා මහ බැංකුව දායක වේ. පැහැදිලිද? හරි. ඊළඟට
අපිට කතා කරන්න තියෙන්නේ මම කව වැඩි වශයෙන් අපි මහ බැංකුවේ කතාව ඉවරයි. ඊළඟට මේ පාඩමේ ඊළඟ කොටස තියෙන්නේ වාණිජ්‍ය බැංකුව ගැන. වාණිජ්‍ය බැංකුවක සේවාවල් මොනවද? ඒ සේවාවල් වලින් ජංගම ගිණුම සම්බන්ධයෙන් අපි ගොඩාක් කතා කරනවා චෙක්පත් ගැන. ඊළඟ කොටස ගත්තොත් ඒකේ තියෙන්නේ අපි කතා කරන්නේ මූල්‍ය ආයතන කියලා ගණනාවක්. ඒ මූල්‍ය ආයතන වල තාම අපි එකයි කතා කළේ. ඒ තමයි මහ බැංකුව. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ වාණිජ්‍ය බැංකුව ගැන. ඊට පස්සේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ වාණිජ්‍ය බැංකුව මහ බැංකුව නැතුව අනිකුත් හැම ආයතනය ගැනම අපි විශේෂයෙන් කතා කරනවා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි වාණිජ්‍ය බැංකුව ගැන කතා කරමු. ආයිබෝවන්.